පුතේ දුවේ අද අපිට තියෙන්නේ රිවිෂන් ටියුට් එකේ 7 වෙනි පිටුවේ 4 වෙනි ප්‍රශ්නේ රෝමන් අංක 2. බලන්න ප්‍රශ්නේ කියවන්න. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය හා සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය අතර පවතින වෙනස කුමක්ද? ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය හා සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය අතර පවතින වෙනස කුමක්ද? මේ බලන්න පුතේ හොඳට. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය හා සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය අතර පවතින වෙනස කුමක්ද? මෙන්න පුතේ වෙනස. පුතේ මේ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන එක කොටස් දෙකකට බෙදෙනවා. පොදුකාර්ය ප්‍රාග්ධනය. පොදුකාර්ය ප්‍රාග්ධනය කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි එක පුතේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. අනිත් එක පුතේ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය, ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. එනම් පුතේ පොදුකාර්ය ප්‍රාග්ධනය බෙදෙනවා කොටස් දෙකකට. මොකද පුතේ කොටස් දෙක? සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය සහ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. මොකද පුතේ කොටස් දෙක? සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය සහ ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. පුතේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ මෙන්න මේ. මොනවද? සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය කියන්නේ මෙන්න මේ. පාසල්, රෝහල්, ජලනල පද්ධති, මාතෘ සායන මධ්‍යස්ථාන, ඔන්නෝවට කියනවා පුතේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. පුතේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය තියෙන්නේ හරිද? මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න. මොකද පුතේ තියෙන්නේ? මූලික මිනිස් අවශ්‍යතා ඉටු කරගන්න. ඊළඟට මෙව මහා මාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ, විදුලි බල පද්ධතිය, දුරකථන පද්ධතිය, මේවා තියෙන්නේ පුතේ නිෂ්පාදන කටයුතු පහසු කිරීමට හා පිරිවැය අඩු කිරීමට. එනම් මෙන්න මේක කියනවා. ඔන්න දැන් වැඩි පැහැදිලි කරන්න පටන් ගන්නවා. මොකද්ද? රටක තියෙනවා පුතේ පොදු පහසුකම් ටිකක්. සාමාන්‍යයෙන් පොදු පහසුකම් කියන්නේ මොනවද පුතේ? අයිතිකාරයෙක් නැති හැමෝටම අයිති පොදු පහසුකම් ටිකක් තියෙනවා. මොනවද ඒ පුතේ? මෙන්න පොදු පහසුකම් ටිකක් තියෙනවා. ඒ පොදු පහසුකම් ටිකට කියනවා පුතේ නමක් පොදුකාර්ය ප්‍රාග්ධනය. ඒ පොදු පහසුකම් ටිකට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? පොදුකාර්ය ප්‍රාග්ධනය. පුතේ මේ පොදුකාර්ය ප්‍රාග්ධනය බෙදෙනවා කොටස් දෙකකට.
මොකද්ද පුතේ කොටස් දෙක? එක සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය. දෙක ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. මේවයි මේ පොදු කියන වචනේ තියෙන්නේ. මේ පොතනත් පොදු කියන වචනේ තියෙන්නේ. මේ පොදු කියන්නේ පුතේ කාටවත් අයිතිකාරීත්වයක් නැති. හැමෝටම අයිති. නැත්නම් රජයට අයිති. රජය කියන්නේ කවුද? අපි හැමෝම නේද? අන්න අපි හැමෝටම අයිති පොදු පහසුකම් පද්ධතියක් තියෙනවා. අන්නේ හැමෝටම අයිති පොදු පහසුකම් ටිකට කියනවා පුතේ නමක් පොදු කාර්ය ප්‍රාග්ධනය. හැමෝටම අයිති පොදු පහසුකම් ටිකට කියනවා මොකද්ද නම? පොදු කාර්ය ප්‍රාග්ධනය. ඒ පොදු කාර්ය ප්‍රාග්ධනයෙන් මෙන්න එක වර්ගයක් තමයි සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. ඒ කියන්නේ මෙන්න මේ පුතේ. පාසල්, රෝහල්, ජලනල පද්ධති, මාතෘසායන මධ්‍යස්ථාන වගේ මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කරන්න තියෙන පොදු පහසුකම් ටිකට කියනවා පුතේ සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. ඇත්තනේ පාසල් තුලින් ඉටු වෙන්නේ මූලික අවශ්‍යතාව මොකද්ද පුතේ? අධ්‍යාපනය. රෝහල් තුලින් ඉටු වෙන්නේ මූලික අවශ්‍යතාවක් මොකද්ද පුතේ? සෞඛ්‍යය. ජලනල පද්ධතිය තුලින් මූලික අවස්ථාවක් ඉටු වෙන්නේ ජලය. මාතෘසායන මධ්‍යස්ථාන සෞඛ්‍ය මූලික අවස්ථාව. අන්න රටේ ජනතාවගේ අධ්‍යාපනය සෞඛ්‍ය වගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරන්න තියෙන පොදු පහසුකම් පද්ධතියට කියනවා පුතේ නමක් සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. එහෙනම් මේවා පොදුයි. අපි හැමෝටම අයිති. හැමෝටම අයිති පොදු පහසුකම් ටිකක් පොදු සම්පත් ටිකක්. මේවයි අරමුණ මොකද්ද පුතේ? මේවයි අරමුණ තමයි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කිරීම. මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කිරීම. මේ පැතරේ මහා මාර්ග, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ, විදුලි බල, දුරකථන පද්ධති මේවත් පුතේ පොදු පහසුකම්. මහා මාර්ගය, අධිවේගී මාර්ග, වරාය, ගුවන්තොටුපළ අපි හැමෝටම අයිති පොදු පහසුකම්. හැබැයි මේවා තියෙන්නේ පුතේ මොකටද? නිෂ්පාදන කටයුතු පහසු කිරීමට හා පිරිවැය අඩු කිරීමට. නිෂ්පාදකයන්ට නිෂ්පාදන කටයුතු පහසු කරන්නයි, ඒවයි පිරිවැය අඩු කරන්න. පැහැදිලිද? අන්න ඒවට කියනවා පුතේ ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. නිෂ්පාදන කටයුතු පහසු කරන්න තියෙන එක ආර්ථික පොදු කාර්ය ප්‍රාග්ධනය. මූලික අවස්ථා ඉටු කරන්න තියෙන පොදු පහසුකම් ටික සමාජ පොදු කාර්ය ප්‍රාග්ධනය. මේ දෙකටම කියනවා පුතේ තමයි මොකද්ද? පොදු කාර්ය ප්‍රාග්ධනය. හරිද? රයිට් එහෙනම් පුතේ නෝට් එක ගන්න ලියන්න සූදානම් වෙමු. ලියන්න. ලියන්න. අධ්‍යාපනය සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතාවන් අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතාවන් මූලික මිනිස් අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි මූලික මිනිස් අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ආර්ථිකයක් තුල පවත්නා
ආර්ථිකයක් තුළ පවත්නා පොදු පහසුකම් පද්ධතිය ආර්ථිකයක් තුළ පවත්නා පොදු පහසුකම් පද්ධතිය සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. අධ්‍යාපනයේ සෞඛ්‍ය වැනි මූලික අවස්ථාවන් ඉටු කිරීම සඳහා ආර්ථිකය තුළ පවත්නා පොදු පහසුකම් පද්ධතිය ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. මේවා තුළින් මූලික මිනිස් අවශ්‍යතා ඉටු වී ප්‍රථම වෙනතර ගන්න පුතේ සමාජ සංවර්ධනයක් සිදුවේ. සමාජ සංවර්ධනයක් සිදුවේ. මූලික අවශ්‍යතා ඉටු වී සමාජ සංවර්ධනයක් ඇති වේ. මේවා තුළින් මූලික මිනිස් අවශ්‍යතා ඉටු වී සමාජ සංවර්ධනයක් ඇති වේ. සමාජ සංවර්ධනයක් ඇති වේ. සමාජ සංවර්ධනයක් ඇති වේ. මූලික මිනිස් අවශ්‍යතා ඉටු වී සමාජ සංවර්ධනයක් ඇති වේ. සමාජ සංවර්ධනයක් ඇති වේ. අහන්න පුතේ හොඳට. මේ බලන්න. පාසල් සුලින් ඉගෙනගත්ත මිනිස්සු පිරිච්ච සමාජයක් බිහි වෙනවා. උගත් මිනිස්සු පිරිච්ච සමාජයක් බිහි වෙනවා. රෝහල් තුලින් නිරෝගී මිනිස්සු පිරුණු සමාජයක් බිහි වෙනවා. පානීය ජලයේ මාතෘසායන මධ්‍යස්ථාන මේවා තුලුත් එහෙමයි පුතේ. උගත් නිරෝගී මිනිස්සු ටිකක් බිහි වෙනවා. අන්න මේ සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනය පුතේ සමාජ සංවර්ධනයක් සිදු වෙනවා. උදාහරණ ලියන්න පුතේ එක පෙළට මොනවද? පාසල්, රෝහල්, ජලනල පද්ධති, මාතෘසායන මධ්‍යස්ථාන, කාණු පද්ධති. ලස්සන උදාහරණ ටික පාසල්, රෝහල්, ජලනල පද්ධති, මාතෘසායන මධ්‍යස්ථාන, කාණු පද්ධති. right ලියන්න පුතේ ඊට පස්සේ රූලක් කරලා ලියන්න රූලක් කරලා නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු පහසු කිරීමට හා නිෂ්පාදන හා පාරිභෝජන කටයුතු පහසු කිරීමට හා පිරිවැය අඩු කිරීමට නිෂ්පාදන කටයුතු පහසු කිරීමට හා පිරිවැය අඩු කිරීමට
නිෂ්පාදන කටයුතු පහසු කිරීමට හා පිරිවැය අඩු කිරීමට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට බිහි කර ඇති ප්‍රාග්ධනවත්කම් ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආයි කියන්න නිෂ්පාදන පාරිභෝජන කටයුතු පහසු කිරීමටත් ඒවායේ පිරිවැය අඩු කිරීමටත් අවශ්‍ය පහසුකම් සම්පාදනයට බිහි කර ඇති ප්‍රාග්ධනවත්කම් ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. හරිද? right. එහෙනම් පුතේ මෙන්න මේවට කියන නමක් මොකක්ද? ආර්ථික පොදුකාර්ය ප්‍රාග්ධනය. හරිද? right. එතනම ලියන්න පුතේ. මේවායින් නිෂ්පාදන මේවා හේතුවෙන් නිෂ්පාදන කටයුතු පුළුල් වී ආර්ථික වර්ධනය වේගවත් වේ. නිෂ්පාදන කටයුතු පුළුල් වී ආර්ථික වර්ධනය වේගවත් වේ. මේවා තුලින් නිෂ්පාදන කටයුතු පුළුල් වී ආර්ථික වර්ධනය වේගවත් වේ. right. වේගවත් වේ. මේවා තුලින් නිෂ්පාදන කටයුතු පුළුල් වී ආර්ථික වර්ධනය වේගවත් වේ. මේවා තුලින් නිෂ්පාදන කටයුතු පුළුල් වී ආර්ථික වර්ධනය වේගවත් වේ. පුතේ මේවා මොකෙන් මහා මාර්ග හැදිලා අධිවේගී මාර්ග හැදිලා වරාය ගුවන් තොටුපළ හැදුනම නිෂ්පාදකයන්ට හොඳ යටිතල පහසුකම් ටිකක් සැපේ. මේවට අපි ඇත්තටම යටිතල පහසුකම් කියලාත් කියනවා. යටිතල පහසුකම් ටික දුන්නාම පුතේ නිෂ්පාදකයෝ නිෂ්පාදන කටයුතු වේගවත් කරනවා. රටේ නිෂ්පාදන මට්ටම වැඩි වෙලා ආර්ථික වර්ධනය වේගවත් වෙනවා. එහෙනම් පැහැදිලි මේ බලන්න වෙනස. සමාජ පොදුකාර්ය ප්‍රාග්ධනයෙන් මිනිස්සු දියුණු වෙනවා. උගත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න මිනිස්සු බිහි වෙලා සමාජ සංවර්ධනයක් ඇති වෙනවා. මහා මාර්ග අධිවේගී මාර්ග වරායක් ගුවන් තොටුපළ ඒවා දියුණුනාම නිෂ්පාදන කටයුතු පුළුල් වෙලා ආර්ථික වර්ධනය රට දියුණු වෙනවා. ආර්ථිකය දියුණු වෙනවා. right. උදාහරණයක් එක පෙළට මහා මාර්ග අධිවේගී මාර්ග වරාය ගුවන් තොටුපළ. right.
ඊළඟ ප්‍රශ්න ගන්න පුතේ. ඊළඟ ප්‍රශ්න ගන්න. ඊළඟ ප්‍රශ්න ගන්න. ඊළඟ ප්‍රශ්න ගන්න. මෙන්න. ඊළඟ ප්‍රශ්නය පුතේ. සමාජ ප්‍රාග්ධනය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? සමාජ ප්‍රාග්ධනය හඳුන්වා ආර්ථික වර්ධනයට ඇති වැදගත්කම ලියන්න. සමාජ ප්‍රාග්ධනය හඳුන්වා ආර්ථික වර්ධනයට ඇති වැදගත්කම ලියන්න. පුතේ සමාජ ප්‍රාග්ධනය කියන්නේ මේකයි. මොකක්ද? අපේ ගම්වල තියෙනවා පුතේ රටේ තියෙනවා ස්ව උපකාරක කණ්ඩායම් නැත්නම් අපි කියන ස්වේච්ඡා සංවිධාන. ස්ව උපකාරක කණ්ඩායම් නැත්නම් ස්වේච්ඡා සංවිධාන. මොනවද පුතේ? ග්‍රාම සංවර්ධන සමිතිය. ග්‍රාම සංවර්ධන සමිතිය. ගොවි සමිතිය. කුලගණ සමිතිය. කුලගණ සමිතිය. ග්‍රාම සංවර්ධන සමිතිය, ගොවි සමිතිය, කුලගණ සමිතිය, මරණාධාර සමිතිය, මරණාධාර සමිතිය, යෞවන සමාජ, යෞවන සමාජ, මිතුරු සමාජ නේද? යෞවන සමාජ, අත්තම් ක්‍රම තියෙනවා. ඔන්නෝදී මේවට පුතේ කුලගණ සමිතිය කියන්නේ මේ කාන්තාව පිටවා ගන්න සමිතිය. දරකන් කුලගණ සමිතිය කියන්නේ මොකක්ද? කුලගණ සමිතිය කියන්නේ කාන්තාව එකතු වෙලා පිටවා ගන්න සමිතිය. හරිද? right. ග්‍රාම සංවර්ධන සමිතිය, ගොවි සමිතිය, කුලගණ සමිතිය, මරණාධාර සමිතිය, යෞවන සමාජ, අත්තම් ක්‍රම වගේ තියෙනවා. මේවා ඔක්කොම පුතේ පොදු අරමුණු සහිත සමාජ සංවිධාන. මේ පුතේ පොදු අරමුණු සහිත සමාජ සංවිධාන. දැන් පුතේ මෙන්න මේ විදියට මිනිස්සු පුතේ එක අරමුණකට එකතු වුණාම ඒ තුල ජනිත වෙනවා පුතේ ශක්තිය. අපි හුදේකලාව වෙන්වෙන්ව ගත්තම අපිට ලොකු ශක්තියක් නැහැ. හුදේකලාව අපි වෙන වෙනම ගත්තම අපිට ශක්තියක් නැහැ. හැබැයි මේ විදිහට පුතේ කට්ටිය ටික එකතු වුණාම මහා ශක්තියක් ජනිත වෙනවා. ප්‍රාග්ධනවත්කමක මැෂින් එක තියෙන ශක්තිය මේ බලන්න සරල උදාහරණයක්. ග්‍රාමයේ ග්‍රාම සංවර්ධන සමිතිය සමාජිකයෝ 200යි. හිතන්න සමාජිකයෝ 200යි. මේ 200 දෙනා එකතු වුණොත් පුතේ මහා ශක්තියක් ජනිත වෙනවා. මේ 200 දෙනා එකතු වුණා පොදු අරමුණකට එකතු වෙලා ඉන්නේ. මහා ශක්තියක් ජනිත වෙනවා. හිතන්න මෙහෙම ගමේ පාර කපන්න ඕන. අපිට ඕන නම් බැකෝ යන්ත්‍රයක් දාලා ප්‍රාග්ධනවත්කමක් දාලා කපන්න පුළුවන්. බැකෝ එකකින් පාර කපන්න පුළුවන්. නැත්තම් පුතේ බැකෝ එකටත් වඩා ඉක්මනට පාර කපන්න පුළුවන් 200ක් ඉන්න. ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිතුමා ඉන්නවා. සභාපතිතුමා මොකද කරන්නේ? කාටවත් පණිවිඩයක් දෙනවා. හෙට උදේ 8 වෙද්දී උදුළු වැලවංගු කැතිපොරෝ අරගෙන එන්න පාර කපන්න. 200ක් එන පාර කපන්න. මොකෝ වෙන්නේ පුතේ? 200ක් එකතු වෙච්ච තැන ඩෝසරයට වඩා ඉක්මනින් වේගෙන් පාර කපලා ඉවර කරන්න පුළුවන්. අන්න පුතේ අපි සමාජය තුල හුදේකලාව තනිව ඉන්නකොට වඩා පොදු අරමුණකට එකතු වුණාම මහා ශක්තියක් ජනිත වෙනවා. ඒ ජනිත වන ශක්තිය හරියට ඩෝසරයක් වගේ, හරියට ප්‍රාග්ධනවත්කමක් වගේ ලොකු කාර්යයක් කරන්න පුළුවන්. හරිද? ඒ වගේම පුතේ තව මේවා තියෙනවා.
මේම පොදුවේ ඒකරාශී වුණාම පුතේ සමාජය තුල නිර්මාණය වෙනවා අන්තර්පුද්ගල සබඳතා. අන්තර්පුද්ගල සබඳතා. අන්තර්පුද්ගල සබඳතා. දැන් බලන්නකො මෙහෙම. ඔයා ගෙදෙට්ට වෙලා මැට්ටා වාගේ ඉන්නේ. කිසිම සම්බන්ධතාවක් නැහැ. ආච්චි මලා පෙට්ටියේ කොන් අතර උස්සගෙන යන්න මිනිස්සු 4 දෙනෙක් සමාජ සම්බන්ධතා බිඳුව. ඔබ යනවා ගමේ මරණාධාර සමිතියට. ඔබ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට ඔබට ඇති වෙන අන්තර්පුද්ගල සබඳතා. ඔබ ගමේ මරණාධාර සමිතියේ කට්ටියත් එක්ක සාකච්ඡා කරනවා. කතා බහ කරනවා. ඇති වෙන අන්තර්පුද්ගල සබඳතා. ඔන්න ආයිසරයක් ආච්චි මැරෙනවා. දැන් මොකෝ වෙන්නේ? අර සමිතිය කතා කරන අපේ සමාජිකයෙක්ගේ ආච්චි මැරිලා. අපි යන්න ඕනේ. ඔන්න එනෝ 200ක් පවුල් පන්සල් පිටි. නේද? ආච්චිගේ මිනි පෙට්ටිය මෙහෙම ඇඟිල්ලෙන් උස්සන් ගියත් උස්සන් යන තරම් තැනක ඉන්නේ. අන්න ගොඩනැගෙනවා පුතේ අන්තර්පුද්ගල සබඳතා. මිනිස්සු අතර සම්බන්ධතා නිර්මාණය වෙනවා. විශ්වාසය ගොඩනැගෙනවා. ඊට පස්සේ අන්තර්පුද්ගල සබඳතා ගොඩනැගෙනවා. වටිනාකම් ගොඩනැගෙනවා. මොනවද පුතේ වටිනාකම් කියන්නේ? මේක ඇතුලේ ඉඳිද්දී ඒ අය විසින්ම වටිනාකම් ගොඩනගා ගන්න. එක මිනිස්සෙක් ඉස්සරහට අරගෙන වටිනාකමක් දෙනවා මේ සභාපතිතුමා. තව කෙනෙක් ඉස්සරහට අරගෙන එයාගේ වටිනාකමක් දෙන මොකක්ද? ලේකම්තුමා. තව කෙනෙක් ඉස්සරහට අරගෙන භාණ්ඩාගාරිකතුමා. අන්න අර ස්වේච්ඡා සංවිධානය ඇතුළෙම වටිනාකම් නිර්මාණය වෙනවා. ස්වේච්ඡා සංවිධානය ඇතුළෙම වටිනාකම් නිර්මාණය වෙනවා. මොනවද පුතේ වටිනාකම්? භාණ්ඩාගාරික, ලේකම්, සභාපති, කැඳවුම්කරු වටිනාකම් නිර්මාණය. ඒ වගේම සමාජය තුළ ප්‍රතිමාන නිර්මාණය. ප්‍රතිමාන කියන්නේ ප්‍රතිරූප. සමාජයට නායකත්වය දෙන්න පුළුවන් මහා පරිණත ප්‍රතිරූප නායකයෝ වෙන්නේ. මේ ස්වේච්ඡා සංවිධානය තුළ. එයා ඉස්සෙල්ලා සංවිධානයට නායකත්වය දෙනවා. ගමට නායකත්වය දෙනවා. අන්න ප්‍රදේශයේ නායකත්වය දෙනවා. නායකයෝ ප්‍රතිරූප බිහි වෙනවා. ඊට පස්සේ බිහි වෙනවා ආචාර ධර්ම. ආචාර ධර්ම බිහි වෙනවා. දැන් බලන්න සමිතියකට ගිහිල්ලා හරිම ආචාරශීලීනි. හරිම ආචාරශීලී. කතා කරන්නේ කොහොමද? ගරු සභාපතිතුමනි, ලේකම්තුමනි, භාණ්ඩාගාරිකතුමනි, සභාවෙන් අවසරයි මගේ අදහස මෙන්න. හරිම විනීතයි. හරිම ආචාරශීලී. එයා කතා කරලා වාඩි වුණාම තමයි අනිත් එක නැගිටින්නේ. මතකැටුමක් තියේ කියලා ඔන්න මම යෝජනා කරනවා. මගේ යෝජනාවට තව කෙනෙක් කියන විරුද්ධයි. දැන් කෙනෙක්ගේ යෝජනාවකට තව කෙනෙක් විරුද්ධයි. ටිකක් කැමති ටිකක් අකමැති. සභාපතිතුමා කියනවා හරි අපි මේ ප්‍රශ්නේ විසඳගමු. කියන්නේ යෝජනාවට කැමති අයත් උස්සන්න. යෝජනාවට අකමැති අයත් උස්සන්න. වැඩි පිරිසක් මොකටද කැමති? ඒක ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී. හරි ආචාර ධර්මශීලී. එහෙම නැතුව එක්කෙනෙක් කතා කරද්දී අනිත් එක නැගලා පළඩෝ යන්න තෝ කනපලා ගන්න තෝ නැග් වාඩිය එහෙම කියලා එහෙම නෑ. අර පාර්ලිමේන්තුවේ සත්තු වාගේ නෑ. හරිම විනීතයි ආචාරශීලී. අන්න පුතේ මෙන්න මේ සියල්ලටම තමයි කියන්නේ සමාජ ප්‍රාග්ධනය. සමාජ ප්‍රාග්ධනය කියන්නේ පුද්ගලයන් සමාජය තුල බිහි කරගන්නා ස්වේච්ඡා සංවිධානත් ඒවාට සම්බන්ධ වීම තුල සමාජය තුල නිර්මාණය වෙන අන්තර්පුද්ගල සබඳතා, වටිනාකම්, ප්‍රතිමාන, ආචාර ධර්ම මේ ඔක්කොගේම එකතුව තමයි පුතේ සමාජ ප්‍රාග්ධනය කියන්නේ. හරිද? එහෙනම් පොදු අරමුණු සහිත සමාජ සංවිධාන ඒවාට සම්බන්ධ වීම තුලින් සමාජය තුල ගොඩනැගෙන අන්තර්පුද්ගල සබඳතා, වටිනාකම්, ප්‍රතිරූප, ප්‍රතිමාන, ආචාර ධර්ම මේ සියල්ලෙත් එකතුව තමයි පුතේ මොකද කියන්නේ? සමාජ ප්‍රාග්ධනය. ඒක හරියි. දැන් නිර්වචන හරිනේ. මේ පුතේ වැදගත් වෙන්නේ කොහොමද? සමාජ රටක දියුණුවට වැදගත් වෙන්නේ කොහොමද? ඔව් පුතේ. මෙහෙම මිනිස්සු එකතු වුණාම ආණ්ඩුව කරලා දෙනකන් ඉන්නේ නැතුව ගමේ රටේ වැඩ ටික කරගන්න. ගමේ වැව පිරිලා ආණ්ඩුවේ කුස්කර්ම දෙපාර්තමේන්තුවේ මෙවිලා හාරලා දෙනකන් ඉන්නේ
ගමේ ගොවි සමිතිය එකතු වෙලා වැව පොත්සස් කරන කරගන්න. ගමේ ගාම සංවර්ධන සමිතිය එකතු වෙලා ගමට පාර කපා ගන්න. ගමේ ගාම සංවර්ධන සමිතිය එකතු වෙලා ගමේ තියෙන විවිධ ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න. ගොවියෙක් ටික එකතු වෙලා තමන්ගේ කුෂිකාර්මික ගැටලු විසඳ ගන්න. රට දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි. අන්තර් පුජ්‍යල සමන්තා. රටක පුතේ ජාතික සමගිය අත්‍යවශ්‍යයි දියුණු වෙන්නේ. සිංහල මිනිහා මුස්ලිම් මිනිහා දිහා හොරයින් බලනවා. සැක කරනවා. දෙමළ මිනිහා මුස්ලිම් මිනිහා සැක කරනවා. හැබැයි පුතේ අපි හැමෝම එකතු වෙලා මේ වගේ එකට එකතු වුණාම පුතේ මොකද වෙන්නේ? අපි තුල විශ්වාසය ඇති වෙනවා. අපි තුල විවාහ සම්බන්ධතා ඇති වෙනවා. සමාජය හරි සාමකාමී. අපේ සැකය දුරු වෙනවා. මුස්ලිම් මිනිහයි දෙමළ මිනිහයි සිංහල මිනිහයි එක බංකුවේ වාඩි වෙලා ඉන්නවා. කවදාවත් ඒ දෙන්න අඬදබර කරගන්නේ නැහැ. එක බංකුවේ වාඩි වෙලා ඉන්නකොට සුහදත්වය වර්ධනය වෙනවා. අන්න සාමකාමී රටක් තුල ආර්ථික වර්ධනයේ හේතු වෙනවා. වටිනාකම් සමාජය තුල හරි වටිනාකම් බිහි වෙනවා. ප්‍රතිරූප සමාජය තුල නායකයෝ බිහි වෙනවා. ආචාර ධර්ම අනිකාට ගරු කරන සාමකාමී නිර්වෘල් අඩදබර නැති සමාජයක් බිහි වෙනවා. ඒ තුල පුතේ ආර්ථික වර්ධනය හේතු වෙනවා. හරි right. හොඳයි. යා. let's go. සමාජ ප්‍රාග්ධනය යනු සමාජ ප්‍රාග්ධනය යනු සමාජ ප්‍රාග්ධනය යනු පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගලයන් විසින් පිහිටුවා ගනු ලබන I කියන ප්‍රතිවාක්‍යය සමාජ ප්‍රාග්ධනය යනු පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගලයන් විසින් පිහිටුවා ගනු ලබන පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගලයන් විසින් පිහිටුවා ගනු ලබන ස්ව උපකාරක කණ්ඩායම් कमा जाल सह संविधान तुलिन बिहिवन जाल सह संविधान तुलिन बिहिवन ජාල සහ සංවිධාන තුලින් බිහිවන අන්තර්පුද්ගල සබඳතා ප්‍රතිමාන කමන්ත දාගන්නට අන්තර්පුද්ගල සබඳතා ප්‍රතිමාන
වටිනාකම් 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 ආචාර ධර්ම යනාදියයි ආචාර ධර්ම යනාදියයි ආචාර ධර්ම යනාදියයි මම ආයි සම්පූර්ණ නිර්වචන ගැන අපිට බලන්න හරියටම ලියලාද කියලා සමාජ ප්‍රාග්ධනය යනු පොදු යහපත සලසන ඉලක්ක සපුරා ගැනීම සඳහා පුද්ගලයන් විසින් පිහිටුවා ගනු ලබන සෝපකාරක කණ්ඩායම් ජාල සහ සංවිධාන තුලින් බිහිවන අන්තර්පුද්ගල සබඳතා ප්‍රතිමාන සහ චර්යා අන්තර්පුද්ගල සබඳතා ප්‍රතිමාන වටිනාකම් සහ ආචාර ධර්ම යනාදියයි හරිද right ආචාර ධර්ම යනාදියයි අන්තර්පුද්ගල සබඳතා ප්‍රතිමාන වටිනාකම් ආචාර ධර්ම යනාදියයි හරිද right හොඳයි දැන් නිර්වචනය හරිනේ අපි කියන්න ඕනේ මේක ආර්ථික වර්ධනයට දායක වෙන්නේ කොහොමද අපි කියනවා මෙන්න මෙහෙම මේ ස්වේච්ඡා සංවිධාන වලින් කරන කටයුතු නිසා ආර්ථිකේ රටේ එකතු කලාගයන් බිහි වෙනවා රටේ නිෂ්පාදනයේ පුළුල් වෙනවා නේ තර මේ ස්වේච්ඡා සංවිධාන එකතු වෙලා සමාජය තුල කරන ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට හේතු වෙනවා. ඒ වගේම පුතේ මේ සමාජ සංවිධාන තුලින් පුද්ගලයෝ අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගිලා සාමකාමී නිදහස් ගැටුම් වලින් තොර සමාජයක් නිර්මාණය වෙනවා. එහෙනම් ලියන්න ඕන මොකක්ද? මේ ස්වේච්ඡා සංවිධාන සමාජය තුල කරනු ලබන ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට හේතු වෙනවා. ඒ වගේම මේවා තුලින් පුද්ගලයෝ අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගිලා ගැටුම් වලින් තොර නිදහස් සාමකාමී සමාජයක් බිහි වෙනවා. ඒකත් ආර්ථික වර්ධනයට හේතු වෙනවා. ලියන්න ඇති. මෙම ස්වේච්ඡා සංවිධාන මෙම ස්වේච්ඡා සංවිධාන සමාජය තුල සිදු කරන ක්‍රියාකාරකම් 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 ආර්ථික වර්ධනයට හේතු වේ. මෙම ස්වේච්ඡා සංවිධානය සමාජය තුල කරනු ලබන ක්‍රියාකාරකම් ආර්ථික වර්ධනයට හේතු වේ. එමෙන්ම පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගී පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගී
පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගී ගැටුම් වලින් තොර සාමකාමී සමාජයක් නිර්මාණය වේ. ගැටුම් වලින් තොර සාමකාමී සමාජයක් නිර්මාණය වේ. එයද ආර්ථික වර්ධනයට දායක වේ. එයද ආර්ථික වර්ධනයට දායක වේ. එයද ආර්ථික වර්ධනයට දායක වේ. හරිද පුතේ? හරි. හොඳයි. එයද ආර්ථික වර්ධනයට දායක වේ. පුතේ පුංචි පුංචි සිග්නල් ගැටලු එනවා. ආයි කියන්නේ පුතේ මොකද්ද කියන්නේ? කිව්වේ එමෙන්ම පුද්ගලයන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගීමෙන් සාමකාමී ගැටුම් වලින් තොර සමාජයක් නිර්මාණය වේ. එයද ආර්ථික වර්ධනයට හේතු වේ. අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනැගී ගැටුම් වලින් තොර සාමකාමී සමාජයක් නිර්මාණය වේ. එයද ආර්ථික වර්ධනයට හේතු වේ. හරිද? right. පොඩි ප්‍රශ්න එනවා පුතේ. මේ සිග්නල් ප්‍රශ්නේදී ඒවාට සියල්ලට මම දීපු විසඳුම තමයි YouTube එක. පොඩි හරි දෙයක් මගේ අරනොත් බලන්න පුතේ. දැන්ට වීඩියෝ 225ක් අන්තර්ගතයි. පැය 450කට වඩා වැඩි කාලයක් රෙකෝඩ් කරලා දාලා තියෙන YouTube එකට මේ සිග්නල් නැති දරුවන්ට ඉගෙන ගන්න. පැහැදිලිද? සායකේ ප්‍රයෝජනය ඔබත් ගන්න. හරිද? right. යමුද අපි ඊළඟ. ස්වභාවික ප්‍රාග්ධනය හා ස්ථාවර ප්‍රාග්ධනය යනු කුමක්ද? පුතේ මේ ස්වභාවික ප්‍රාග්ධනය කියන එක මේ අලුත් විෂය නිර්දේශ මේ ගුරුවක් පොතට දාලා තියෙනවා. මේ අලුත් විෂය නිර්දේශ ගුරුවක් පොතට දාපු වචනය. හරිද? ස්වභාවික ප්‍රාග්ධනය. ඇත්තටම මේ ස්වභාවික ප්‍රාග්ධනය කියන්නේ අපි අර නිෂ්පාදන සාධකයක් විදියට භූමිය කියපු දෙයක්. ස්වභාවික ප්‍රාග්ධනය කියන්නේ ලොකු කතන්දරයක් නෙවෙයි. මොකක්ද? සබාදහම දීපු ස්වාභාවික සම්පත් වලට. සබාදහම දීපු ස්වාභාවික සම්පත් වලට. අපි අර සබාදහම දීපු ස්වාභාවික සම්පත් වලට තනි නමක් කිව්ව මොකද්ද පුතේ? භූමි සාධකය. මතකයිනේ නේ? අන්න. ඒතර ස්වභාවික ප්‍රාග්ධනය කියන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබී ඇති ස්වාභාවික සම්පත් සම්භාරය තමයි පුතේ ස්වාභාවික ප්‍රාග්ධනය කියලා හඳුන්වන්නේ. එහෙනම් මොකක්ද කියන්නේ? ඇත්තටම ස්වභාවික ප්‍රාග්ධනය කියලා මේ අර්ථකථනය වෙන්නේ මොකද්ද පුතේ? භූමි සාධක. ස්වභාවික සම්පත්. එනම් මෙහෙම කියමු. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලියට ස්වභාව ධර්මයේ දායාද ලෙස ලැබී ඇති ස්වාභාවික සම්පත් සම්භාරය ස්වභාවික ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. right ලියන්න තියෙන්නේ. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා 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 ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබී ඇති හතර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබී ඇති
ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබී ඇති ස්වාභාවික සම්පත් සම්භාරය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබී ඇති ස්වාභාවික සම්පත් සම්භාරය ස්වභාවික ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ස්වභාවික ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ස්වභාවික ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ස්වභාවික ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. මම කියන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ස්වභාව ධර්මයාගේ දායාද ලෙස ලැබී ඇති ස්වාභාවික සම්පත් සම්භාරය ස්වාභාවික ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. දරුවෙක් මට මැසේජ් එකක් දානවා මෙන්න මෙහෙම. මම මේ දරුවා අගය කරනවා ඈ. මේ බලන්න මේ දරුවා කියන කතාව. එයා කියනවා මෙහෙම. ඒ වුණාට සර් පොදුවේ ප්‍රාග්ධනය කියන්නේ නිෂ්පාදන ආධාරකනේ. ඒක වැරදි වෙන්නේ නැද්ද එතකොට? හව්. මම අගය කරන ඒ දරුවගේ අදහස. පුතේ අපි ප්‍රාග්ධනය කියලා නිකන් අර නිර්වචනය කරන්නේ මොකක්ද? ප්‍රාග්ධනය යනු මිනිසා විසින් නිර්මාණය කරගත් නිෂ්පාදන ආධාරක. මිනිසා හදාගනිපු දේවල්. දැන් මෙතන පුතේ අපි මෙතන මේ සෝබාදහමෙන් දීපු ස්වාභාවික සම්පත්තිකට ප්‍රාග්ධනය කියලා කියනවා. පුතේ මෙතන ප්‍රාග්ධනය කියන වචනය පාවිච්චි කළාට ඉන්න අදහස් වෙන්නේ මේ අර ප්‍රාග්ධනයේ නිර්වචනයේ අදහස නෙවෙයි. ඉන්න අදහස් වෙන්නේ ප්‍රාග්ධනයේ නිර්වචනයේ අදහස නෙවෙයි. නිකම් වචනය. එතන ප්‍රාග්ධනය කියන වචනේ අර්ථය ගන්න යන්න එපා. ඒක නිකම් වචනයක්සේ ඔබ සැලකිය යුතුයි. පැහැදිලිද? එතකොට එතන පුතේ තියෙන්නේ අර ප්‍රාග්ධනය කියන සාධකයේ නිර්වචනය නෙවෙයි. එතන ඒ අදහස මොකුත් මිනිසාගේ නිර්මාණ කියන අදහස. නිකම් වචනයක් විදියටයි එතන පාවිච්චි කරන්නේ. හරිද? එතකොට දරුවගේ දරුවට මම කියන මෙහෙම. පුතේ ප්‍රාග්ධනය කියන වචනේ අර්ථය අපි කියන්නේ මිනිසාගේ නිර්මාණය කරගත් නිෂ්පාදන ආධාරකනේ. ඒ අදහස ස්වාභාවික ප්‍රාග්ධනය කියන තැන ප්‍රාග්ධනය වචනයට අමුණන්න එපා. නිකම් මතක තියාගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේ ස්වභාව ධර්මයෙන් ලැබිච්ච ස්වාභාවික සම්පත් වලට ප්‍රාග්ධනය කියලා හඳුන්වනවා. ස්වාභාවික ප්‍රාග්ධනය කියලා කියනවා. පැහැදිලිද? රයිට්. එතන වචනේ අර්ථය ගන්න යන්න එපා. හරිද පුතේ? ප්‍රාග්ධනය කියන වචනේ අර්ථය ඉස්මතු කරගන්න යන්න එපා. නිකන් සාමාන්‍ය වචනයක් විදිහට පාවිච්චි කරන්න. ඒක ගුරුවත් පොතේ තියෙනවා ප්‍රාග්ධන ස්වරූපය. හරිද? රයිට්. ඊට පස්සේ පුතේ කියනවා මෙන්න ඊළඟ ප්‍රශ්නය. ඒකෙම තව කොටසක් තියෙනවා. ස්ථාවර ප්‍රාග්ධනය. පුතේ ඔය ස්ථාවර ප්‍රාග්ධනයට තව නම් කියනවා. ස්ථාවර ප්‍රාග්ධනයට තව නම් කියනවා. ස්ථාවර ප්‍රාග්ධනය කියන තැන ඇලෙරක් ගහලා ලියන්නේ භෞතික ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනයට තව නම් කියන මොනවද පුතේ? ඇලෙරක් ගහලා ලියන්න භෞතික ප්‍රාග්ධනය. ස්ථාවර ප්‍රාග්ධනයට ඇලෙරක් ගහලා ලියන්න භෞතික ප්‍රාග්ධනය. තව ඇලෙරක් ගහලා ලියන්න මූර්ත ප්‍රාග්ධනය. මූර්ත වචනේ ලියන්න මූර්ත ප්‍රාග්ධනය. मूर्त प्राग්ධනය. මෙන්න ස්ථාවර ප්‍රාග්ධනය කියනවා. භෞතික ප්‍රාග්ධනය කියනවා. मूर्त ප්‍රාග්ධනය කියනවා. ස්ථාවර ප්‍රාග්ධනය කියනවා. मूर्त ප්‍රාග්ධනය කියනවා. භෞතික ප්‍රාග්ධනය කියනවා. හොඳයි. ස්ථාවර ප්‍රාග්ධනය, मूर्त ප්‍රාග්ධනය, භෞතික ප්‍රාග්ධනය. හොඳයි.
या स्थावर ප්‍රාග්ධනයේ මූර්ත ප්‍රාග්ධනයේ භෞතික ප්‍රාග්ධනය බලමු. පුතේ මෙන්න මේ අර යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ශාලා ගොඩනැගිලි ඔය ඔක්කොටම කියනවා පුතේ නම මොකද කියන්නේ? ස්ථාවර ප්‍රාග්ධනයේ මූර්ත ප්‍රාග්ධනයේ භෞතික ප්‍රාග්ධනය. මේක නිර්වචනය කරන්න මෙහිමයි පුතේ. කොහොමද නිර්වචනය කරන්නේ? මේ නිෂ්පාදන කටයුතු සඳහා නැවත යොදා ගන්න පුළුවන්. නැවත යොදාගත හැකි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නැවත යොදාගත හැකි. ක්ෂය වීමට ලක්වන. ප්‍රාග්ධනවත්කම් වලට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ස්ථාවර ප්‍රාග්ධනය. මොකද කියන්නේ? ස්ථාවර ප්‍රාග්ධනය. එහෙනම් මම මෙන්න මෙහෙම කියන්නේ මොකක්ද? දීර්ඝ කාලයක් නැවත නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. ක්ෂය වීමට ලක්වන ප්‍රාග්ධනවත්කම් වලට කියනවා පුතේ ස්ථාවර ප්‍රාග්ධනය. හරිද? right. Let that in. ස්ථාවර ප්‍රාග්ධනය යනු ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි. ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම්. ස්ථාවර ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම් ස්ථාවර ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. ස්ථාවර ප්‍රාග්ධනය ලෙස හැඳින්වේ. මම ආයි කියනවා පුතේ ස්ථාවර ප්‍රාග්ධනය යනු හරිද? යනු කියලා පටන් ගත්තේ වේ කියලා නවත්තන්න යනු. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා නැවත යොදාගත හැකි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම්ය. පොඩපොතේ හදාගන්න නිර්වචනේ හරියට ඇඩ්ජස්ට් කරගන්න. ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත යොදාගත හැකි
ක්ෂය වීමෙන් අවසන් වන ප්‍රාග්ධනවත්කම්ය. ආයි කියන්නම් ස්ථාවර ප්‍රාග්ධනය යනු නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දීර්ඝ කාලයක් නැවත නැවත යොදාගත හැකි ක්ෂය වීමෙන් අවසන් වන කල්පවත්නා ප්‍රාග්ධනවත්කම්ය. හරිද? right. පුතේ මොනවද මේ? යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, මෝටර රථ, ගොඩනැගිලි වගේ දේවල්. මේවා දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලයක් නිෂ්පාදනයට යොදා ගනිද්දී ඒවායේ වටිනාකම අඩුවීමක්, ක්ෂය වීමක් සිද්ධ වෙනවා. රුලක් කරලා ලියන්න පුතේ. මේවා භාවිතයට යොදා ගැනීම මේවා භාවිතයට යොදා ගැනීම මේවා භාවිතයට යොදා ගැනීම මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම මේවා භාවිතයට යොදා ගැනීම ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ප්‍රතිලාභ ප්‍රවාහයක් එම සම්පත් හිමිකරුට ප්‍රතිලාභ ප්‍රවාහය එම සම්පත් හිමිකරුට ලබා දීමට සමත් වේ. මේවා භාවිතයට ගැනෙන ජීවිත කාලය මුළුල්ලේම ප්‍රතිලාභ ප්‍රවාහයක් ඒවායේ හිමිකරුට ලබා දීමට සමත් වේ. හොඳයි. හොඳයි. යා. අද උස්ප ගන්න පුතේ. ඊළඟ ප්‍රශ්නය. ආර්ථික විද්‍යාවේදී මුදල් ප්‍රාග්ධනය ලෙස නොසලකන්නේ යයි සාකච්ඡා කරා නේද? කළා නේද පුතේ කලින්? ඔව්. කලින් කරා නේද ප්‍රශ්නේ? ඔව්. පුතේ අරගෙන උදාහරණ කීපයක් ලියන්න. කලින් එකට ස්ථාවර ප්‍රාග්ධනයට උදාහරණ කීපයක් ලියන්න. ස්ථාවර ප්‍රාග්ධනයට උදාහරණ කීපයක් ලියන්න. යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, ගොඩනැගිලි. යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, ගොඩනැගිලි. යන්ත්‍ර සූත්‍ර, කර්මාන්තශාලා, ගොඩනැගිලි. හරිද? right. යන් ඊට පස්සේ අපි ගන්නවා පුතේ ඊළඟ ප්‍රශ්නේ 5 දල ආයෝජනය හා සුද්ධ ආයෝජනය අතර වෙනස කුමක්ද? මොකද අහන්නේ? දල ආයෝජනය හා සුද්ධ ආයෝජනය අතර වෙනස කුමක්ද? දල ආයෝජනය හා සුද්ධ ආයෝජනය අතර වෙනස කුමක්ද? ඔන්න කතාවක්. දල ආයෝජනය හා සුද්ධ ආයෝජනය අතර වෙනස කුමක්ද? පුතේ මේ අහන්න හොඳට. ප්‍රාග්ධනවත්කමක් බිහි කළොත් ඒ ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා ආයෝජනය කියලා. මොකද්ද පුතේ ආයෝජනය කියන්නේ? ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය. අපි එතනින් පටන් ගමු.
රටේ තියෙනවනේ පුතේ ප්‍රාග්ධනවත්කම් තොගයක්. රටේ තියෙන ප්‍රාග්ධනවත්කම් සම්භාරයක්. මෙන්න රටේ තියෙන ප්‍රාග්ධනවත්කම් සම්භාරය. රටේ තියෙන ප්‍රාග්ධනවත්කම් සම්භාරය. මේ ප්‍රාග්ධන තොගයට එකතු කිරීමක් කළොත් මොනවා හරි දෙයක් එකතු කිරීමක් කළොත් අන්න ඒක අපි සලකනවා පුතේ මොකක් කියලාද? ආයෝජනයක් කියලා. රටේ පවත්නා ප්‍රාග්ධන තොගයට එකතු කිරීමක් කළොත් අපි ඒක හඳුන්වනවා පුතේ මොකක් කියලාද? ආයෝජනයක් කියලා. මොකක් කියලා හඳුන්වන්නේ? ආයෝජනයක් කියලා හඳුන්වනවා. නැත්නම් මෙහෙම කියන්න පුළුවන්. කොහොමද? කියන්න පුළුවන්? රටක ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය. රටක ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය. අපි එතනින් පටන් ගමු. එහෙනම් මොකක්ද ආයෝජනය කියන්නේ? රටේ තියෙන ප්‍රාග්ධන තොගයට ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා. ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම් අන්න ඒකට කියනවා පුතේ නමක්. මොකද කියන්නේ? ආයෝජනය. නැත්නම් මෙහෙම කියන්න ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය. ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය. හරිද? right. අපි එතනින් පටන් ගමු. මොනවද ආයෝජන කියන්නේ එතකොට? කර්මාන්තශාලාවකට පරිගණකයක් ගේනු, ගොඩනැගිල්ලක් හදනු, වාහනයක් ගේනු, වරායක් හදනු, ගුවන්තොටුපළක් හදනු, පුතාලාගේ දෙට තව හරකෙක් ගේනු. ආයෝජන. එහෙනම් මොනවා හරි ප්‍රාග්ධනවත්කමක් අලුතෙන් හදනවා නම් ඒකට කියන්නේ මොකද්ද? ආයෝජනය. හරිද? right. දැන් telling ආර්ථිකයේ පවත්නා ප්‍රාග්ධන තොගයට ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම. ආර්ථිකයේ පවත්නා ප්‍රාග්ධන තොගයට ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම ආර්ථිකයේ පවත්නා ප්‍රාග්ධන තොගයට ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම ආයෝජනය ලෙස හැඳින්වේ. ආර්ථිකයේ පවත්නා ප්‍රාග්ධන තොගයට ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම ආයෝජනය ලෙස හැඳින්වේ. නැතහොත් රටක පවත්නා ප්‍රාග්ධන තොගයට ප්‍රාග්ධනවත්කම් එකතු කිරීම ආයෝජනය ලෙස හැඳින්වේ. නැතහොත් ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය
ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය ලෙස හැඳින්වේ. නැතහොත් ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය ලෙස හැඳින්වේ. ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය ලෙස හැඳින්වේ. අහමු. ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය ලෙස හැඳින්වේ. හරිද? right. ප්‍රාග්ධනවත්කම් බිහි කිරීමේ ක්‍රියාවලිය ආයෝජනය ලෙස හැඳින්වේ. දල ආයෝජනය කොටස් දෙකකි. ලියන්න. දල ආයෝජනය කොටස් දෙකකි. දල ආයෝජනය කොටස් දෙකකි. දල ආයෝජනය කොටස් දෙකකි. දල ආයෝජනය කොටස් දෙකකි. මේ බලන්න හොඳට. පුතේ රටක දල ආයෝජනය කැලේ එකක් තමයි පුතේ සුද්ධ ආයෝජනය. සුද්ධ ආයෝජනය. අනිත් එක පුතේ ප්‍රාග්ධන ෂය ප්‍රතිසම්පාදනය. මොකක්ද පුතේ අනිත් එක? ප්‍රාග්ධන ෂය ප්‍රතිසම්පාදනය. එහෙනම් රටක පුතේ දල ආයෝජනයේ කොටස් දෙකයි. මොකද්ද කොටස් දෙක? සුද්ධ ආයෝජනය සහ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. සුද්ධ ආයෝජනය කියන්නේ මොකක්ද? මෙන්න මේක. රටක ප්‍රාග්ධන තොගයට අලුත්ම ප්‍රාග්ධනවත්කම එකතු කරනවා නම් ඕකට කියනවා සුද්ධ ආයෝජනය. මොකද්ද පුතේ? රටක තියෙන ප්‍රාග්ධන තොගයට අලුතෙන්ම ප්‍රාග්ධනවත්කම් ටිකක් එකතු කරනවා නම් ඒකට කියනවා පුතේ නමක් සුද්ධ ආයෝජනය. මෙතෙක් නොතිබිච්ච ටිකක් අලුත්ම එකක්. අලුත් වරායක්, අලුත් ගොඩනැගිල්ලක්, අලුත් බස් එකක්, අලුතින්ම ප්‍රාග්ධනවත්කමක් හැදුවොත් ඒකට කියනවා සුද්ධ ආයෝජනය. එහෙනම් කොහොමද කියන්නේ? ප්‍රාග්ධනයට අලුතින්ම ප්‍රාග්ධනවත්කම් එකතු කළොත් ඒකට කියනවා නමක් සුද්ධ ආයෝජනය. ඒකට කියනවා නමක් සුද්ධ ආයෝජනය. පුතේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය කියන්නේ මොකක්ද? මෙන්න මේක. ප්‍රාග්ධනවත්කම් පාවිච්චි කරද්දී ෂය වෙනවට ගෙවිලා යනවා. අපි දැන් ඉස්සෙල්ලා කිව්වා මේ ස්ථාවර ප්‍රාග්ධනය යටතේ අපි කිව්වා ප්‍රාග්ධනවත්කම් පාවිච්චි කරද්දී ෂය වෙනවා. ඒ ෂය වූ ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා. මේ ෂය වූ ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා. ඒකට කියනවා ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. එහෙනම් කොහොමද කියන්නේ? ෂය වූ ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම් ෂය වෙච්ච, ගෙවිච්ච ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතින් ප්‍රාග්ධනවත්කම් එකතු කරනවා නම්
අන්න ඒකට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? අලුතෙන් එකතු කරනවා එකට නමක් කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. මොකක්ද පුතේ කියන්නේ? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. එහෙනම් මෙච්චර කලක් ආර්ථිකේ නොතිබිච්ච ප්‍රාර්ථනවත්කමක් අලුතෙන් එකතු කරනවා නම් ඒකට කියන සුද්ධායෝජන. ක්ෂය වෙච්ච කොටස් එකතු කරනවා නම් ඒකට කියනවා ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. හිතන්න බස් මුදලාලි කෙනෙක් ගාව බස් 10ක් තිබුණා. මුදලාලි තව බස් එකක් අලුතින්ම ගත්තා. ඒක මොකක්ද? සුද්ධායෝජන. තව පුතේ පාවිච්චි කරලා ගෙවිච්ච ෂය වෙච්ච බස් දෙකක් අයින් කරලා ඒ දෙක වෙනුවට දෙකක් ගත්තා. ඒකට කියන්නේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ෂය වෙච්ච කොටස් අයින් කළා ඒ වෙනුවට වත්කම් ගත්තොත් ප්‍රාග්ධන වත්කම් ගත්තොත් ඒකට කියන්නේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. පුතාලා ඉස්කෝලේ පරිගණක විද්‍යාගාරේ පරිගණක 100ක් තිබුණා. පරිගණක 100න් පරිගණක 15ක් ෂය වෙලා වැඩ කරන්නේ. විදුහල්පතිතුමා අර කැඩිච්ච පරිගණක 15 අයින් කරලා අලුතින් පරිගණක 15ක් ගත්තා. මොකද උනේ? පරිගණක 100ක් තිබුණා. 15ක් කැඩුණා. දැන් කීයද? 85යි. විදුහල්පතිතුමා අලුතින් පරිගණක 15ක් ගන්න. අලුතින් පරිගණක 15ක් ගන්නවත් එක්කම පුතේ පරිගණක සංඛ්‍යාව තිබිච්ච තත්ත්වයට පත් වෙනවා. අන්න අර ෂය වෙච්ච 15 අයින් කරලා ගෙවිච්ච 15 අයින් කරලා ඒ වෙනුවට ගත්ත පරිගණක 15ට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. හරිද? පුතාලා ඉස්කෝලේ විදුහල්පතිතුමා පරිගණක තිබුණේ 100යි. දරුවන්ට ඉගෙන ගන්න ඕන කියලා තවත් පරිගණක 25ක් මිලදී ගන්න. දැන් පරිගණක සංඛ්‍යාව කීයද? 125යි. එහෙනම් පුතේ මතක තියාගන්න මෙන්න මේ කතාව. වැදගත් කතාවක් කියනවා. සුද්ධ ආයෝජනය තුලින් මොකෝ වෙන්නේ පුතේ? ප්‍රාග්ධන තොගය වැඩි වෙයි. ප්‍රාග්ධන තොගය වැඩි. නිෂ්පාදන හැකියාව වැඩි. නිෂ්පාදන හැකියාව වැඩි. අලුතින් ප්‍රාග්ධනවත්කම් හදන්න මගේ පුතේ. අලුතින් ප්‍රාග්ධනවත්කම් හදන්න මොකද වෙන්නේ? ප්‍රාග්ධන තොගය වැඩි වෙනවා. නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. එදා උගන්වන්න පුළුවන් වුණේ ළමයි 100ටයි. අද පරිගණක විද්‍යාව කරලා ළමයි 125ක් උගන්වනවා. ඉගෙන ගන්න. එහෙනම් සුද්ධ ආයෝජනයෙන් පුතේ ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. සුද්ධ ආයෝජනයේ මොකද වෙන්නේ පුතේ? ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය. සුද්ධ ආයෝජනයේ වෙන්නේ මොකක්ද? ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනයෙන් මොකද වෙන්නේ? ගෙවිච්ච ටික දැවම මොකද වෙන්නේ? පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වෙනවා. පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වෙනවා. මොකද වෙන්නේ? පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වෙනවා. එහෙනම් දැන් හොඳට බලමු මේ දෙකේ වැදගත්කම.
සුද්ධායෝජනයෙන් වෙන්නේ හරිද? අලුතෙන්ම ප්‍රාග්ධනවත්කම් එකතු වෙන එක. අලුතෙන්ම ප්‍රාග්ධනවත්කම් එකතු වුණාම ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ප්‍රාග්ධන තොගය වැඩි වෙලා නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. ක්ෂය වූ ප්‍රාග්ධනවත්කම් වෙනුවට අලුතෙන් ප්‍රාග්ධනවත්කම් එකතු කළාම පවතින නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා. 100යි තිබුණේ 15ක් කැඩුනම 85ට බැස්සා. අලුතෙන් ගෙනත් දැම්ම නැවත 100යි. වැඩිවීමක් නැහැ. පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වෙනවා. හරියට අපි ලියමු. ලියන්න. කොටස් දෙකකට බෙදී අංක 1 කියලා ලියන්නේ සුද්ධ ආයෝජනය කියලා ලියන්න. කොටස් දෙකකට බෙදී අංක 1 සුද්ධ ආයෝජනය. අංක 1 සුද්ධ ආයෝජනය. එතනම රූල් අරින්න එපා පුතේ. එතනම ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියන්න පටන් ගන්න. සුද්ධ ආයෝජනය එතනම ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියන්න පටන් ගන්න. සුද්ධ ආයෝජනය යනු ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. සුද්ධ ආයෝජනය යනු ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. සුද්ධ ආයෝජනය යනු ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. සුද්ධ ආයෝජනය යනු ප්‍රාග්ධන තොගයට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ එකතු වීමයි. මෙමගින් ප්‍රාග්ධන තොගය වැඩි වී මෙමගින් ප්‍රාග්ධන තොගය වැඩි වී ප්‍රාග්ධන තොගය වැඩි වී ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. හරිද? right. ලියන්න පුතේ අංක 2 දාලා ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. අංක 2 දාලා ලියන්න ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. අංක 2 දාලා ලියන්න ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. අංක 2 දාලා ලියන්න ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ඉරි කැලක් ගහලා ලියන්න පුතේ. ගෙවි ගිය ඉස්සෙල්ලක චුටෙන් ඉස්සෙල්ල කියන්නේ මෙමගින් ඉස්සෙල්ලක පොඩ්ඩක් ලියා ගන්න බැරි වුණාත් ඒ දරුවෙක් මෙමගින් නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත. මෙමගින් නිෂ්පාදන හැකියාව වර්ධනය වේ. ඉහළ යනු ඇත. මෙමගින් නිෂ්පාදන හැකියාව ඉහළ යනු ඇත වර්ධනය වේ. හරිද? අංක 2 දාලා ලියන්නේ ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය. ඉරි කැලක් ගහලා ඉස්සරහට ලියන්න. ගෙවි ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට
ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ යෙදවීම. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ යෙදවීම. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ යෙදවීම. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය ලෙස හැඳින්වේ. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුතින් ප්‍රාග්ධන භාණ්ඩ යෙදවීම ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය ලෙස හැඳින්වේ. ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය ලෙස හැඳින්වේ. ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ වෙනුවට අලුත් ඒවා යෙදවීම ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය ලෙස හැඳින්වේ. එනම් ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රතිසංවිධානය කිරීමයි. එනම් ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රතිසංවිධානය කිරීමයි. එනම් ගෙවී ගිය ප්‍රාග්ධන භාණ්ඩ ප්‍රතිසංවිධානය කිරීමයි. එමගින් පවතින ප්‍රාග්ධන භාණ්ඩ තොග අඩු නොවී පවත්වාගත හැකියි. එමගින් පවතින ප්‍රාග්ධන භාණ්ඩ තොග අඩු නොවී පවත්වාගත හැකියි. එමගින් පවතින ප්‍රාග්ධන භාණ්ඩ තොග අඩු නොවී පවත්වාගත හැකියි. අඩු නොවී පවත්වාගත හැකියි. අඩු නොවී පවත්වාගත හැකියි. හරිද පුතේ? right. රතු වෙනත් කරගන්න. මෙනිසා රටක පවතින නිෂ්පාදන හැකියාව. මෙනිසා රටක පවතින නිෂ්පාදන හැකියාව. මෙනිසා රටක පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වනු ඇත. මෙමගින් 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 රටක පවතින නිෂ්පාදන හැකියාව ආරක්ෂා වනු ඇත. පුතේ අපිට සූත්‍රයක් ඉදිරියට ලියන්න පුළුවන්. දල ආයෝජනය සමානයි සුද්ධ ආයෝජනය ධන ප්‍රාග්ධනශය ප්‍රතිසම්පාදනය.
ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. නැත්තම් මෙහෙම ලියන්න පුළුවන්. සුද්ධ ආයෝජනය සමානයි දල ආයෝජනය ඍණ ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. right ලස්සන දාගන්න සමීකරණ දෙක. देवा फोन को दलायोजने समानයි සුද්ධායෝජන ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය. දලායෝජනය අරන් ප්‍රාග්ධනශය ප්‍රති සම්පාදනය අඩු කළොත් එන්නේ පුතේ සුද්ධ ආයෝජන. හරිද? හොඳයි. අතරම තියරි පන්ති ඉගෙන ගත්ත ටික ප්‍රශ්න වශයෙන් නැවත නැවත ආවරණය වීමක් සිද්ධ වෙයි. මේ නිබන්ධනයේ අවසානයේ ඔබ බලන්න සියලුම පාස් පේපර් ටික තියෙනවා. ඒ ටිකත් කරාම 100%යි. හොඳයි. යන් අපි ඊළඟ ප්‍රශ්නෙට. ඉතින් අපිට මතක තියාගන්න ඕන දැන් කයිවාරු ගහන කතා පවත්වන මේ විකාර කරන වෙලාවක් ඇත්තේ නැහැ. දැන් සීක්‍රෙන් වැඩේට බැස්සන්නේ ගුරුවරයා ගැන දන්නවා. නැවත මේ කියවිලි දෙඩවිලි ඒවා අවශ්‍ය නැහැ. ඉක්කොන් පන්ති කියන්නේ ඒකයි. කාලය නාස්ති කරන්නේ නැහැ. උපරිමයෙන් වැඩ කරනවා. පුතට ඕනම වෙලාවක මට දුරකථන ඇමතුමක් දාගන්න මගෙත් එක්ක කතා බහ කරන්න ඕන නම්. හරිද? පන්තියේම කතා බහ කරන්න, කයිවාරු ගහන්න, මගේ යට ගිය කතා කියන්න, පම්පෝරි ගහන්න ඒවට කාලය වෙන් වෙන්නේ නැහැ. මොකද මේ ආර්ථික විද්‍යාව පන්ති. පුතට ප්‍රශ්නයක් තියෙනවා, මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා, WhatsApp පණිවිඩයක් දාලා තියන්න අනිවාර්යෙන් ඔබට මම අදාළ පිළිතුර ලබා දෙනවා. පන්තියේදී අපි කාලය වෙන් කරන්නේ කතා බහ කරන්නේ. යන් ඊළඟ ප්‍රාග්ධන තොගය ආයෝජනය හා ඉතුරුම් අතර ඇති සම්බන්ධතාව දක්වන්න. ප්‍රාග්ධන තොගය ආයෝජනය හා ඉතුරුම් අතර ඇති සම්බන්ධතාව දක්වන්න. වචන තුනක් අපිට එනවා. මොකක්ද? ප්‍රාග්ධන තොගය ආයෝජනය හා ඉතුරුම් අතර ඇති සම්බන්ධතාව දක්වන්න. ප්‍රාග්ධන තොගය ආයෝජනය හා ඉතුරුම් අතර ඇති සම්බන්ධතාව. මෙන්න මේක අපිට කතාව. පුතේ මේ රටක ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරු. මම මෙහෙම පටන් ගන්නවා. රටක ආයෝජනයට සම්පත් සපයා දෙන්නේ ඉතුරු. ආයෝජනය තුලින් බිහි වෙන්නේ පුතේ ප්‍රාග්ධනය. මම ඒක මුලින් ඉඳලා අපි හිමීට යන්න පටන් ගන්නවා. මෙන්න අපි දැන් ආර්ථිකය තුළ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් බලමු. ආර්ථිකය තුළ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් බලමු. ආර්ථිකය තුළ වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් බලමු. මෙන්න පුතේ රට පුරා ඉන්නවා කවුද? ඉතුරු කරන්න. මේ කවුද? ඉතිරි කරන්න.
ඉතිරි කරන්න. පැහැදිලිද? රට පුරා ඉන්නවා ඉතිරි කරන්න. හරිද? right. මේ ඉතුරු කරන්න පුතේ ඉතුරු කරන මුදල් බැංකු පද්ධතියට එන. මොකටද එන්නේ පුතේ? බැංකු පද්ධතියට එන. මේ රට පුරා ඉසිරි විසිරි පැතිරී ඉන්න ඉතුරු කරන්නුන්ගේ ඉතුරු කරන මුදල් ටික එනවා කොහාටද පුතේ? බැංකු පද්ධතියට. හරිද? බැංකු පද්ධතිය තුල පුතේ අරමුදලක් නිර්මාණය වෙනවා. මේ අරමුදල පුතේ ආයෝජනයට ණයට දෙනවා. මේ අරමුදල දෙනවා මොකටද? ආයෝජනයට. ආයෝජකයෙකුට ණයට දෙනවා. හිතන්න මෙහෙම. ඔන්න දුන්න මිනිස්සෙකුට ණයට. ඒ මිනිස්සයා ඉදි කළා පුතේ. ඒ මිනිස්සයා ගත්තා මැෂින් එක. යන්ත්‍රයක් ගත්තා. ගොයන් කපන සුනාමි මැෂින් එකක් ගත්තා. මේ සුනාමි මැෂින් එක කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය. ඔන්න සම්බන්ධ. මේ සුනාමි මැෂින් එක කියන්නේ මොකද්ද? ප්‍රාග්ධනය. මේ සුනාමි මැෂින් එක කියන්නේ ප්‍රාග්ධනය. එහෙනම් කල්පනා කරන්න. මෙන්න ඉතිරි කරන්න ඉන්න. ඒ ඉතිරි කරන්නන්ගේ ඉතිරි කරන මුදල් රටේ බැංකු පද්ධතියට එනවා. බැංකු ටිකට එනවා. ඒ ඉතිරි කරන්නන්ගේ මුදල් බැංකු පද්ධතිය තුල එකතු වෙලා අරමුදලක් නිර්මාණය වෙනවා. ෆන්ඩ් එකක් හැදෙනවා. අරමුදලක් හැදෙනවා. ඒ අරමුදල පුතේ ආයෝජකයෙකුට ආයෝජනය සඳහා ලබා දෙනවා. ඒ අරමුදල ආයෝජකයෙකුට ආයෝජනය සඳහා ණයට ලබා දෙනවා. ආයෝජකයා ඒ සල්ලි ටික අරගෙන ගිහිල්ලා බලන්න. ගොඩනැගිල්ලක් හදනවා. ආයෝජනයක්, මැෂින් එකක් ගන්න, ආයෝජනයක්. අන්න බිහි වෙනව මොකද්ද පුතේ? ප්‍රාග්ධනය. එහෙනම් බලන්න පුතේ හොඳට කල්පනා කරලා මේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දුන්නේ කවුද? ඉතුරු කරන පුද්ගලයෙක්. අපි යමුත් අර ගොඩනැගිල්ල හදපු මිනිස්සයාගේ ඔයාට ගොඩනැගිල්ල හදන්න සම්පත් කොහෙන්ද? සල්ලි කොහෙන්ද? එයාගේ බැංකුවෙන් දුන්නේ. අපි බැංකුවට ගිහින් යවුවොත් බැංකුවට කොහෙන්ද සල්ලි කියලා බැංකුව කියයි අපිට සල්ලි තින් ඉතුරු කරන්නන්ගෙන. ඇත්ත වශයෙන් අවසාන වශයෙන් බැලුවොත් මේ ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දීලා තියෙන කවුද පුතේ? ඉතිරි කරන්නේ. ඇත්ත වශයෙන්ම ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්න තියෙන කවුද පුතේ? ඉතුරු කරන්නේ. ඇත්ත වශයෙන්ම ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයලා දෙන්න තියෙන කවුද පුතේ? ඉතුරු කරන්නේ. එහෙනම් මම මෙන්න මෙහෙම කියනවා. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගිනි. මොකක්ද කියන්නේ මම? ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. හරිද? ආයෝජනය තුලින් බිහිවන්නේ ප්‍රාග්ධනවත්කම්. මොනවා සම්බන්ධ කියන්නේ? මොකක්ද කියන්නේ? ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරුම් මගින්. හරිද? ආයෝජනය තුලින් බිහි වෙන්නේ මොකක්ද? මේ සල්ලි ටික අරන් ගොඩනැගිල්ලක් ඇතිවීම අවසානයේ බිහි වෙන්නේ මොකක්ද? ප්‍රාග්ධනය. ආයෝජනය තුලින් බිහිවන්නේ ප්‍රාග්ධනය. එහෙනම් පුතේ මම ලස්සනට ලියන්නේ මොකක්ද? ඉතුරු ආයෝජන. ඉතුරු
ආයෝජනයේ ප්‍රාග්ධන තොගේ. ප්‍රාග්ධන ඔන්න ප්‍රොසෙස් එක. හරිද? ඉතුරුම ආයෝජනයේ ප්‍රාග්ධනය. හරි දැන් අපි ප්‍රශ්න කියවලා පුතේ යමු උත්තරය ලියන්න. මෙන්න හම්මේ ලියන්න. මොකක්ද දාන්නේ පුතේ? ප්‍රාග්ධන තොගේ ආයෝජනය හා ඉතුරුම අතර ඇති සම්බන්ධතාව ලියන්න. ලියන්න කැටින්. ලියන්න කැටින්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ ගොඩනැගිලි. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ වැනි භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට මිනිසා විසින් නිර්මාණය කරගත් යන්ත්‍ර සූත්‍ර මෙවලම් උපකරණ වැනි නිෂ්පාදන ආධාරක मूर्तवत्कम तोगे निष्पादन आधारक मूर्तवत्कम तोगे निष्पादन आधारक मूर्तवत्कम तोगे निष्पादन आधारक मूर्तवत्कम तोगे प्राग्धनय लेस හැඳින්වේ. मूर्तवत्कम तोगे प्राग्धनय लेस හැඳින්වේ. मूर्तवत्कम तोगे प्राग्धनय लेस හැඳින්වේ. හරිද? right. मूर्तवत्कम तोगे प्राग्धनय लेस හැඳින්වේ. හොඳයි. ඊළඟ රූලේ මුලින් පටන් ගන්න. ආයෝජනය යනු ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය. ආයෝජනය යනු ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය. ආයෝජනය යනු ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලිය. ආයෝජනය යනු ප්‍රාග්ධන භාණ්ඩ බිහි කිරීමේ ක්‍රියාවලියයි. මෙය අඛණ්ඩව සිදුවන
ප්‍රවාහ සංකල්පයකි. මේ අඛණ්ඩව සිදුවන ප්‍රවාහ සංකල්පයකි. මේ අඛණ්ඩව සිදුවන ප්‍රවාහ සංකල්පයකි. මේ අඛණ්ඩව සිදුවන ප්‍රවාහ සංකල්පයකි. මේ අඛණ්ඩව සිදුවන ප්‍රවාහ සංකල්පයකි. අහන්න මගේ හොඳ පුතේ. මේ අඛණ්ඩව සිදුවන ප්‍රවාහ සංකල්පයකි. එහෙනම් දැන් මම නිර්වචන දෙකක් කළා. අපෙන් අහන්නේ මොකක්ද? ප්‍රාග්ධනය, ආයෝජනය, ඉතුරු. පුතේ අපි ආයෝජනය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරා. බලන්න රටාව. ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කළා. දැන් අපිට එකක් ඉතුරු නම් මොකක්ද? ඉතුරු. මම අර පුතාලා ගෙදර ඉතුරු කියන්නේ මොකක්ද? ගෙදර ඉතුරු කරනවන්නේ නේ. මේ දවස්වල නම් පොඩ්ඩක් අමාරුයි නේද? ගෙදර ඉතුරු කරනවා. ගෙදර ඉතුරු කියන්නේ මොකක්ද? ගෙදර ඉතුරු කියන්නේ මොකක්ද? පුතේ ගෙදර ඉතුරුම් කියලා කියන්නේ ආදායමෙන් පාරිභෝජනය නොකොට රඳවා ගන්නා ප්‍රමාණය. මොකද පුතේ ඉතුරුම් කියන්නේ? ආදායමෙන් පාරිභෝජනය නොකොට රඳවා ගන්නා ප්‍රමාණය. ඉතුරු. ඇත්තනේ. දැන් පුතාලා ගෙදර තාත්තගේ ආදායම රුපියල් 25000ක් නම් ගෙදර මාසේ වියදම රුපියල් 20000ක් නම් ආදායම 25000න් 20000ක් ගියාම ඉතුරුම් කීයද? 5000යි. එහෙනම් ආදායමෙන් පාරිභෝජනය නොකොට රඳවා ගන්නා ප්‍රමාණය ඉතුරුම් වේ. තේරුණාද? right. දැන් ඇටින් ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් පාරිභෝජනය සඳහා යොදා නොගත් ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් පාරිභෝජනය සඳහා යොදා නොගත් ප්‍රවර්තන ආදායමින් පාරිභෝජනය සඳහා යොදා නොගත් සම්පත්වල වටිනාකමයි. ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් පාරිභෝජනය සඳහා යොදා නොගත් සම්පත්වල වටිනාකමයි. ඉතුරුම් යනු ප්‍රවර්තන ආදායමින් ආදායමින් පාරිභෝජනය සඳහා යොදා නොගත් සම්පත්වල වටිනාකමයි. දැන් අපෙන් ඇහුවේ ඉතුරුම් ආයෝජනයේ ප්‍රාග්ධන තොගය අතර වෙනස මොකක්ද කියලානේ, සම්බන්ධය මොකක්ද කියලානේ. අපි ඉස්සෙල්ලම කළේ ප්‍රාග්ධනයේ නිර්වචනය කළා, ආයෝජනයේ නිර්වචනය කළා, ඉතුරුම් නිර්වචනය කළා. දැන් පුතේ අපි සම්බන්ධය ලියමු. ලස්සනද? කොටු කරන්න. ඉතුරුම් ආයෝජනයේ ප්‍රාග්ධන. මෙන්න මේක ලස්සනට දාගන්න.
right දැන් සම්බන්ධය ලියමු. මෙන්න පුතේ සම්බන්ධය. වාක්‍ය දෙකයි තියෙන්නේ. ප්‍රවර්තන කියන්නේ මොකක්ද? ප්‍රවර්තන කියන්නේ පුතේ වර්තමාන කියන එක. හොඳයි. ප්‍රවර්තන කියන්නේ පුතේ වර්තමාන කියන එක. වර්තමාන ආදායමින් වියදම අඩු කළාම කියන එක ප්‍රවර්තන කියන්නේ වර්තමාන කියන එක. එහෙනම් මොකක්ද පුතේ අපිට කියන්න තියෙන්නේ? මෙන්න වාක්‍යදී ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරු මගින්. ප්‍රාග්ධනය බිහිවන්නේ ආයෝජනය මගින්. අන්න මොකද්ද වචනේ ආයෙ කියන්න? ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරු මගින්. නේ? ආයෝජනය තුලින් බිහිවන්නේ ප්‍රාග්ධනය. ලියන්න රතු පැන අරගෙන. රතු පැන ලියන්න. ආයෝජනයට අවශ්‍ය සම්පත් සපයා දෙන්නේ ඉතුරු මගින්. 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 ආයෝජනය තුලින් ප්‍රාග්ධනවත්කම් බිහිවේ. ආයෝජනය තුලින් ප්‍රාග්ධනවත්කම් බිහිවේ. ආයෝජනය තුලින් ප්‍රාග්ධනවත්කම් බිහිවේ. හරිද? right. ආයෝජනය තුලින් ප්‍රාග්ධනවත්කම් බිහිවේ. එතරම් ලියන්නේ. රටක ආයෝජන කටයුතු පුළුල් වන විට. රටක ආයෝජන කටයුතු පුළුල් වන විට සමන් පෑනෙන්. රටක ආයෝජන කටයුතු පුළුල් වන විට. රටක ආයෝජන කටයුතු පුළුල් වන විට. රටක ආයෝජන කටයුතු පුළුල් වන විට රටක ආයෝජන කටයුතු පුළුල් වන විට ප්‍රාග්ධන සම්පාදනය වැඩි වී ආර්ථික වර්ධනය වේගවත් වේ. රටක ප්‍රාග්ධන සම්පාදනය වැඩි වන විට රටක ආයෝජනය පුළුල් වන විට ප්‍රාග්ධන සම්පාදනය වැඩි වී ආර්ථික වර්ධනය ඇති වේ. රටක ආයෝජනය පුළුල් වන විට ප්‍රාග්ධන සම්පාදනය වැඩි වී ආර්ථික වර්ධනය ඇති වේ. රටක ආයෝජනය පුළුල් වන විට ප්‍රාග්ධන සම්පාදනය වැඩි වී ආර්ථික වර්ධනය පුළුල් වේ. හරිද? හරි එහෙනම් පුතේ අපි අදට කතාව අවසන් කරනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි.